And now, live at 6:50. අයිබෝවන් රටමිලන අපේ ස්වර්ණ වාහිනිය ශ්‍රී ලාංකේය අභිමානය සමගින් මේ සතියන්තයේත ඔබ මෙසේ මුණගැසෙනවා. චායක අයිබෝවන්. අයිබෝන් චන්දන. අදත් අපි සූදානම් ගෙවුණු පැය 24 උණුසුම් කළ වැදගත් සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. දේශීය පොත් කිහිපයක් මුලින්ම කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන පෙත්සම් විභාගය හෙට දිනයේදී සිදු කිරීමට නියමිතයි. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී. මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අස්කිරි හා මල්වතු මහනාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් අද මහනුවරට පැමිණියා. කොළඹ වරාය නගර ආර්ථික කමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහනාහිමිවරුන් දැනුවත් කරන ලෙස අස්කිරි මහාවිහාර සංඝ සභාවේ ප්‍රධාන ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ඊයේ ඉල්ලීමක් කළා. ඒ අනුව අද දිනේ මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඇතුළු පිරිසක් අද අස්කිරි මහාවිහාරයට පැමිණියා. එහිදී ඔවුන් අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් බැහැදුටුවා. ඉන් අනතුරු පිරිස මල්වතු විහාරයේදී මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටුවා. දැනුවත් කරන්නේ කියලා මේ අලුත් පනත පිළිබඳව ඔබවහන්සේට මේ පනත කෙටුම්පතකට ලබා දීලා ඒ පනත වල මේ පෝට් සිටි පනත පෝට් සිටි එක පිළිබඳව පනත ඒ පනතේ සමාවෙක් වෙලාවට සමානක අය විවිධ පුරෝගතන කරලා තියෙන හින්දා පිළිබඳව ඉච්චර අවබෝධයක් නැහැ කිසිම හානියක් නොවන විදිහට අපේ හඳුනේ ඔබතුමන්ලා කියන හානියක් නැහැ කියනවා. අනිත් පැත්තෙන් කියන හානියක් තියෙනවා. අපි කොයි පැත්තෙන් ගන්න මට දාලා තියෙනවනේ 80 21 දාලා තියෙනවා. ඉතින් මේ නඩු ධර්මම රටේ වෙදීමක් ඇති වෙනවා නම් එහෙම නැත්නම් රටේ ස්වෛරීභාවයට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාවට පටහැයි. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා. උන්වහන්සේ අපිට අවවාද දුන්න. මේවා ක්‍රියාත්මක කිරීමේදී කළ යුතු ආකාරය ගැන උන්වහන්සේලා අපිට අනුශාසනා දුන්නා. අපි ඒ විදිහටම කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුත්තේ ආගමික අන්තවාදය අතකොළුවක් කරගනිමින් තම දේශපාලන බලය ශක්තිමත් කර ගැනීමට වෙරදැරූ පිරිස් බව අගරදුගුරු අතියුතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහි කිරීම සඳහා බොරැල්ල පොදු සුසාන බොහොමියේ පැවති පුෂ්පෝපහාර දැක්වීමකින් අනතුරුව උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. 2019 වසරේ අප්‍රේල් 21 වෙනිදා පාස්කු ඉරුදින එල්ල වූ කොරිරු ත්‍රස්ත ප්‍රහාරයේ ගොදුරු බවට පත් වූ සිය සහෝදරයින් අනුස්මරණය කිරීම අද පසුරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණේ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. ප්‍රහාරයෙන් මියගිය 9 දෙනෙකුගේ දේහයන් බොරැල්ල සුසාන භූමියේ භූමදාන කර තිබෙනවා. එදා මේ අපේ සොයුරන්ට පහර දුන්නේ ආගමික අන්තවාදය නෙවෙයි. ඒ ආගමික අන්තවාදය පාවිච්චි කරමින් එය අතකොළුවක් කරගනිමින් Tamanගේ දේශපාලන බලය ශක්තිමත් කරගන්නට වෙරදැරූ පිරිසක්. මේ සිදුවීම තුළ අපි දකින්නේ ආගමික උන්මාදයක් හෝ ආගමට ඇති ආදරයක් හෝ නොවේ. Tamanගේ බලය තහවුරු කරන්නට යම් කණ්ඩායම් දරන උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියටයි. ඒ නිසා අපි ඇත්ත වශයෙන්ම ශ්‍රී ලාංකිකයන් හැටියට ලැජ්ජාවට පත් වෙන්නට ඕනේ. කුමන ආගමක් ඇදහැව්වා, කුමන ජාතියකට අයිති වුණා, කුමන භාෂාවක් කතා කෙරුවා, තවත් කෙනෙකුට විරුද්ධව අත උස්සලා ඒ තැනත්තාට හිරිහැර කරන්නට මගේම ආත්මාර්ථකාමීත්වය තුලින් මම යොමු වෙනවා නම් එය ඊටාත්ම අවාසනාවන්ත අත්දැකීමක්.
වවුනියාව ඕමන්තේ යුද හමුදා මාර්ග බාධකයේදී අන නොතකා දහවනය කළ කැබ්‍රාතියක ගැටී තුවාල සිදු වූ යුද හමුදා සාමාජිකින් දෙදෙනා මේ වන විටත් වවුනියාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. අනතුර සිදු කළ කැබ්‍රතේ හිමිකරු හඳුනාගෙන ඇති අතර එහි රියතුරා සහ සහායකයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා. වවුනියාව ඕමන්ත මහා විද්‍යාලය අසල යුද හමුදා මාර්ග බාධකයේදී සැකකටයුතු කැබ්‍රතයකට නවතාලන ලෙසට එහි රාජකාරී නිරතව සිටි යුද හමුදා සාමාජිකයන් සංඥා කරනු ලැබුවා. එහෙත් එම අන නොතකා යුද හමුදා සාමාජිකයන් දෙදෙනෙකු අනතුරට ලක් කරමින් කැබ්‍රතේ ඉදිරියට ධාවනය කර තිබෙනවා. කැබ්‍රතේ ගැටුණු යුද හමුදා සාමාජිකයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කෙරුණා. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩිය නිලන්ත ප්‍රේමරත්න මහතා කියා සිටියේ එක් යුද හමුදා සාමාජිකයෙකුගේ පාදවලට සහ අනිත් යුද හමුදා සාමාජිකයාගේ හිසට සහ එක් අතකට තුවාල සිදු ඇති බවයි. යුද හමුදා සාමාජිකයන් අනතුරට ලක් කරමින් ඉදිරියට ධාවනය වූ කැබ්රතය අසල තිබූ බෝක්කුවක ගැටී මාර්ගයෙන් ඉවතට පැන නැවතී තිබෙනවා. එම අවස්ථාවේ කැබ්‍රතේ සිටි රේදුරා සහ සහායකයා ඉන් පලා ගොස් ඇති බවයි වවුනියාව පොලිසිය කියා සිටියේ. කැබ්‍රතේ පරීක්ෂා කිරීමේදී එහි තිබී බුරුත දැවතොගයක් සොයා ගැනීමට හැකි වුණා. පොලිසිය කියා සිටියේ බලපත්‍ර නොමැතිව මෙම දැවතොගය ප්‍රවාහනය කරමින් තිබූ බවයි. කැබ්‍රතේ වවුනියාව ප්‍රදේශයේ පුද්ගලයෙකුට ඇත් එකක් වන අතර ඒ කුලී පදනමට මෙම රේදුරා සහ සහායකයා ලබාගෙන දැවජාවාරම සිදු කරගෙන ගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක්ද ආරම්භ කර ඇති බවයි. නවුල කරවිලහෙන ප්‍රදේශයේදී දෙපිරිසක් අතර තිබූ ගැටුමකින් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු තුවාල් ලබා රෝහල්ගත කර තිබෙනවා. අදාළ ගැටුම සම්බන්ධව එක් පාර්ශවයකට පොලිසියෙන් අසාධාරණයක් සිදු වූ බව පවසමින් පුද්ගලයෙකු ඊ රාත්‍රියේ නාවුල පොලිස් භූමියේ ගසක් මතට නැග විරෝධතාවකද නිරත වුණා. ඊයේ ගලේවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ත්‍රිරෝධ රථ හා යතුරු පැදිවලින් නාවුල කරවිලහේන ප්‍රදේශයේ ඥාති නිවසකට ගමන් කරමින් සිටියේදී පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු පිරිසක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා. එම ගැටුමේදී අදාළ පොලිස් කොස්තාපල්වරයා හා තරුණීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. එහිදී පාරකෑමට ලක් වූ තරුණයෙකුගේ පියා ඊයේ රාත්‍රියේම නවුල පොලිස් ස්ථානයට පැමිණ තම පුත්‍රයාට පහර දීම සිදු කර ඇත්තේ පොලිස් නිලධාරියෙකු බවත් ඔහු ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් පොලිස් ස්ථානයේ ඇති ගසකට නැග විරෝධතාවක් ආරම්භ කළා. මගේ මහත්තයා තමයි මේ ඉන්නේ ගහේ. අපේ පුතාලා සෙල්ලම් කරගෙන ඉන්න මේ පොලිසිය එක බීලා ගිහිල්ලා අර බයිසිකලයක් හප්පලා තියෙනවා. ඊට පස්සේ ඇයි මේ අපේ බයිසිකලේ හප්පව කියලා අහනකොට එයාලට අර වෙලට ගිහිල්ලා එක්කෙනෙක්ගේ උද්දැල්ල ඇදලා උද්දැල්ලෙන් ගහලා. මගේ දරුවා දැන් හොස්පිටල් එකේ. එයාගේ නෝනට දැන් ළමෙක් හම්බ වෙන මාස 4යි. කිසිම කෙනෙක් අත්අඩංගුවට අරන්නේ අපේ මේ පුතෙක් තමයි ආයෙත් මේ අරස් කරන්න හදවු. අදාළ පහර කෑමට ලක් වූ තරුණින්ගේ ඥාතීන්ද පොලිසියට පැමිණි අතර එහිදී උණුසුම් තත්ත්වයක් දැති වුණා. මේ ඉන්නේ ගාපු කට්ටියද? ඔය ඉන්නේ ගාපු කට්ටියද? ඉන්නේ ගාපු කට්ටිය. අපිට තේරෙනවා සර්. එයාගේ කටුත්තරයක් අරගෙන එයාට පහර දීලා තියෙනවා නම් ඒ කට්ටිය තරස් කරනවා. හරි පහර දීමට සර් වීඩියෝ තියෙනවා පෙන්වන්න ඕනද? එම අවස්ථාවේ නාවුල පොලිසියට පැමිණ සිටි තුවාල ලැබූ තරුණින් දෙදෙනාගේ ඥාතීන් පැවසුවේ පොලිසියෙන් තමන්ට අසාධාරණයක් සිදු ඇති බවයි. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් රෝහල්ගතව සිටින අදාළ පොලිස් කොස්තාපල්වරයා හා තරුණින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවා. කෙසේ වෙතත් නාවුල පොලිස් භූමියේ ගසකට නැගි පුද්ගලයා පැවසුවේ තම නීතිඥවරයාගෙන් ලැබුණු උපදෙස් මත තමන් විරෝධතාව අත්හළ බවයි. මගේ ලෝහි දැම්මට කතා කරලා උපදේශයක් දුන්නා. ඒ උපදේශත් එක තමයි දැස්සේ වෙච්ච අසාධාරණ සාධාරණ වෙනක ඉදිරි ගමනක් යනවා. පළාත් 4ක් ආශ්‍රිතව COVID-19 ආසාදිතයන් වැඩිවීමේ අවදානමක් පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී තිබෙන මාර්ගෝපදේශය යටතේ දෙවන පාසල් වාරය සඳහා සියලු රජයේ පාසල් වෙන්ම රජයේ අනුමත පෞද්ගලික පාසල්ද හෙට යලි ආරම්භ වනවා.
සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දෙවන පාසල් වාරයේ අධ්‍යයන කටයුතු සඳහා හෙට ආරම්භ වනවා. ඒ සඳහා පාසල් පවිත්‍ර කිරීමේ කටයුතු බොහෝ ප්‍රදේශවල අද සිදු කෙරුණා. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පාසල්වල අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක කරන බවයි. එක පන්තියක ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව 15ට අඩු නම් හැමදාම ඒ දරුවෝ ගෙන්න ගන්න පුළුවන්. 16ත් 30ත් අතර නම් එක දෙකට බෙදලා එක කණ්ඩායමක් එක සතියකුත් ඊළඟ කණ්ඩායම ඊළඟ සතියෙත් ඊට වැඩි සංඛ්‍යාවක් ඒ කියන්නේ 31කට වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්නවා නම් එක කාණ්ඩ 3කට බෙදලා ඒ දරුවෝ අවම වශයෙන් සතියකට දින 3ක්වත් ගෙන්නගෙන තමයි කටයුතු කරන්න ඕනේ. මේ කටයුතු කිරීමේදී සෞඛ්‍ය උපදේශ අනිවාර්යයෙන්ම පිළිපැදීම අපේ වගකීමක්. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා විසින් යම්කිසි වෙනසක් කරන තුරු මේ විදිහට තමයි අපි පාසල් හෙට දින ඉඳලා දෙවෙනි වාරය සඳහා පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. COVID-19 පැතිරයාම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ බස්නාහිර පළාතේ දහම් පාසල් මාස 7කට පසුව අද ආරම්භ කෙරුණා. බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාර්යපෙරුම මහතා පැවසුවේ සෞඛ්‍ය නිර්දේශ අනුව දහම් පාසල් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවයි. මෙතමයි අද දවසේදී වැඩි අවධානයකට ලක් වුණු සිදුවීම්. ඒ ගැන වැඩි විස්තර සමගින් අපි රාත්‍රී 8ට ඔබ මුණ ගැහෙනවා. සුබ රාත්‍රියක්.